Winston Churchill once said, "Success is not final and failure is not fatal. The decision to continue is the most important one." Welcome to the 60 minutes of your weekend, where we empower you to continue your business journey and make it a success. This is Biznomics. ශ්‍රී ලාංකීය ආර්ථික හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ සතියක කාලීන සංවාදය Biznomics සමගයි ඔබ එක්ව සිටින්නේ. Capital markets. Now this may be a term that is very often heard but very little understood. People struggle with this term and try to figure out what exactly is this about. This is our focus today, to enlighten you about capital markets and how you can connect that with your business decisions and make your journey a success. Capital markets කියන ඒ වචනය අර්ථකථනය කිරීමේදී බොහෝ ව්‍යාපාරිකයන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් යම්කිසි අර්බුදයකට ලක් වෙනවා. මොකද්ද මේ capital markets නැත්නම් මේ ප්‍රාග්ධන වෙළඳපොළ කියන්නේ? අපි අද සාකච්ඡා කරන්නේ අන්න ඒ පිළිබඳවයි. මොකක්ද ඇත්තටම මේ capital markets කියන්නේ? කොහොමද මේ ප්‍රාග්ධන වෙළඳපොළ නැත්නම් capital markets ඔබේ ව්‍යාපාරයට සම්බන්ධ කරගෙන ඔබේ ව්‍යාපාරයේ ඒ ගමනට ගැම්මක් ලබා ගන්නේ කොහොමද කියන දෙයයි අද අපි සාකච්ඡා කරන්නේ Biznomics තුලින්. මේ සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙනවා capital market සම්බන්ධ විශේෂඥ දැනුමක් ඇති සේනක කැකිලිවලාගොඩගේ මහතා. සේනක, welcome to Biznomics and thank you very much for joining us. Thank you very much, Tarindu, for inviting me for this, and thank you TV1 for organizing this. සේනක, අපි කෙලින්ම මාතෘකාවටම බහිමු. දැන් capital markets කියන එක සමහර අයට හිතෙන්න පුළුවන් මේක මේ ටයි කෝඩ් දාගත්ත ලොකු මහත්තුරු කීප දෙනෙක් විතරක් කොළඹ ලොකු ප්‍රධාන තැන්වල සාකච්ඡා වෙන මේ ලස්සන වචනයක් පමණයි. ඒක මේ පොඩි ව්‍යාපාරිකයන් නැත්නම් සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඇත්තටම අදාළ වෙන්නේ නැති දෙයක් කියලා. දැන් ඔබට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද අපිට මේ නිතරම ඇහෙන මේ capital market කියන මේ වචනේ ඇත්තටම මොකක්ද ඒකේ තේරුම? මොකක්ද මේකේ මේ අන්තර්ගත වෙලා තියෙන්නේ කියන එක? මොකද විශේෂයෙන්ම ව්‍යාපාරිකයන් අපේ ප්‍රධාන ඔඩියන්ස් එකේ ඒගොල්ලෝ අපිට යාළුව දැනුවත් කරන්න ඕන මොකද්ද මේ capital markets කියන්නේ? ඒකද අපි අද ඒකෙන් පටන් ගමු සාකච්ඡාව. ඔව්. තරුණ අපි capital market කියන වචනයෙන් පොඩ්ඩක් පස්සට ගිහිල්ලා බැලුවොත් what is a market? market එකක් කියන්නේ මොකද්ද කියලා, වෙළඳපොළක් කියන්නේ මොකද්ද කියලා. වෙළඳපොළක් කියන්නේ ඕනෑම භාණ්ඩයක හෝ සේවාවක ගැනුම්කරුවෝ සහ විකුණුම්කරුවෝ එකතු වෙන ස්ථානය. capital market එකත් නැත්නම් ප්‍රාග්ධන වෙළඳපොළක් කියන්නේ ඒකම තමයි. නමුත් වෙනස තියෙන්නේ ඒ මාකට් එකේ ඒ වෙළඳපොලේ ගනුදෙනු වෙන්නේ සාමාන්‍ය භාණ්ඩ හා සේවා නෙමේ. නමුත් financial instruments. ඒ කියන්නේ ප්‍රාග්ධන හා සම්බන්ධ instruments සුරකුම්පත්. ඒ කියන්නේ ඔබ කියන විදිහට දැන් ප්‍රාග්ධනය සපයන්න ලෑස්ති කෙනෙකුට පුළුවන් ඒක ගිහලා ඒක ලබා දෙන්න. ඒක ලබා ගන්න හොයන ව්‍යාපාරිකයෙකුට පුළුවන් ඒක ගිහලා ලබා ගන්න. හරියටම හරි. ඒ කියන්නේ අපේ සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් සල්ලි වැඩි කෙනෙක් excess money තියෙන කෙනෙක්, උදාහරණයකට ආයෝජකයෙක් හම්බ වෙනවා සල්ලි අවශ්‍ය කෙනෙක්. ඒ කියන්නේ කම්පනියක් හෝ ඒ කියන්නේ රජය වෙන්න පුළුවන්. සල්ලි අවශ්‍ය කෙනෙක් මේ දෙන්න හමු වෙන ස්ථානයට තමයි අපි කියන්නේ capital market එකක් කියලා. දැන් එතකොට ව්‍යාපාරයකට තමන්ගේ දැන් අපිට සම්බන්ධ වෙලා ඉන්න යම්කිසි ව්‍යාපාරිකයෙක් ඉන්නවා නම් ගොඩක් ව්‍යාපාරිකයන් විශේෂයෙන් මේ දවස්වල තියෙන මේ උගතෝ කෝටික ප්‍රශ්නයක් තමයි කොහොමද මම මේ මගේ බිස්නස් එකට ඕන කරන සල්ලි ලබා ගන්න කියන එක. ඉතින් ඔවුන්ට ඇත්තටම මේ capital market එකෙන් ඒ අවශ්‍ය කරන මුදල් ලබා ගැනීමට අවස්ථාවක් තියෙනවා කියලා ඔබ කියන්නේ. අවස්ථාවක් තියෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම ඒක ඒ කම්පැනියේ ප්‍රමාණය මත, සයිස් එක මත, කම්පැනියේ ලයිෆ් සයිකල් එකේ මොන ස්ටේජ් එකේදී ඉන්නේ, මොන අවස්ථාවේදී ඉන්නේ කියන අනුව තමන්ට කරන්න පුළුවන් දේවල් වෙනස් වෙනවා. උදාහරණයක් හැටියට ඒක ඉතාමත්ම කුඩා ව්‍යාපාරයක් නම් අපිට IPO එකක් හෝ මූලික කොටස් නිකුතක් කිරීම එච්චරම ප්‍රැක්ටිකල් නෑ, එච්චරම ප්‍රායෝගික නෑ. ඒ වෙනුවට ඔන්ට වෙනත් ඉන්ස්ට්‍රුමන්ට් එකක් අපි තුමු අවදානම් ප්‍රාග්ධනය, වෙන්චර් කැපිටල් ඕ ප්‍රයිවට් ඉක්විටි, ඒ කියන්නේ පෞද්ගලික කොටස් නිකුතුවක්. ඒ වගේ දේවල් තමයි ඒගොල්ලන්ට බලාපොරොත්තු වෙන්නේ. ඒක ජෙනරලයිස් කරනවට වඩා සුදුසුයි කම්පැනි තත්ත්වය අනුව, කම්පැනි සයිස් එක අනුව මොකද්ද වඩාත්ම ගැලපෙන ඉන්ස්ට්‍රුමන්ට් එක කියලා සිතීම. සාමාන්‍යයෙන් මේ නොලෙජ් එක මාකට් එකේ එච්චරම වයිඩ්ලි අවైలබල් නැහැ. ඒ නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අතර අපිට පේනවා මේ දැනුමේ හිඟයක් තියෙනවා කියලා. මොකද උන්ට ගොඩක් වෙලාවට අපිට පේන්නේ උන් කියන්නේ මේ බැංකුවෙන් ණයක්වත් ගන්න විදියක් නැහැ. අපි හදිසියට අහුවොත් ඔයා ඉන්වෙස්ටර් කෙනෙක්ව අප්‍රෝච් කරාද? ඔයා ගිහිල්ලා අහුවද කවුරු හරි ඉන්වෙස්ට් කරන්න කැමති කෙනෙක්ගෙන්? එයාලා කියන්නේ ආයෙත් කරන්නේ කොහොමද? ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. හොඳටම තියෙනවා. ඒ කියන්නේ කැපිටල් මාකට් එකේ අවුරුදු 15ක් 20ක් හිටපු කෙනෙක් හැටියට හොඳටම දන්නවා. සමහරට මේක අපි පස්සේ කතා කරමු. අපේ අධ්‍යාපන ක්‍රමය හා සම්බන්ධ ගැටලුවක්කුත් තමයි. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ඔබ ඉතාමත් ඉහළට ගිය වෛද්‍යවරයෙක් වුණත්
ඉංජිනේරුවරයෙක් වුණත් නීතිඥයෙක් වුණත් ඔයාට ෆයිනෑන්ස් පිළිබඳ තියෙන දැනුම ඉතාමත්ම අල්පයක් වෙන්න පුළුවන්. මොකද ඔබ O level හෝ A level common subjects කරේ නැත්නම් අපි කොහේදිවත් මේ සම්බන්ධයෙන් ගැටෙන්නේ නැහැ. නමුත් ඒකේ විශාල අඩුපාඩුවක් හැට පස්සේ එන්න පුළුවන් විශේෂයෙන්ම ඔබගේ ව්‍යාපාරයක් කරනවා නම්. වෘත්තිකයන්ට උනත් එහෙම වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. ඒ නිසා අපි දැකලා තියෙනවා ගොඩක් අය තමන්ට නුසුදුසු ආයෝජන කරලා සල්ලි නැති කරගෙන අපි දකිනවා පත්‍රවල පස්සේ විරෝධතා ව්‍යාපාර වලට එනවා. නමුත් ඊට කලින් ඒ අවබෝධය තිබුණා නම් ඊට වඩා ඉතාමත්ම සුදුසු කියලා හිතනවා. අපි ඒ ගැන වැඩිදුරටත් කතා කරමු. Senaka, now I want to talk about the capital market situation in Sri Lanka. Now, how is the short, medium and long term outlook in your opinion? I know you are expressing your personal opinion here, but we trust your opinion on that. What do you see in the short, medium and long term in the capital markets of Sri Lanka, and especially what has the impact been from COVID-19? Okay. So I think in a nutshell, I think we have a lot to improve, I must say that. To give few statistics, I think in Sri Lanka, when we say capital market, a lot of people sometimes mistake it for stock market. Stock market is only a fragment of capital market, I must say. In Sri Lanka, I think the bigger capital market is actually government bonds. Government bonds. Where the government is issuing instruments to raise money for the government, mainly through treasury bills and bonds. To give a statistic, Sri Lanka outstanding treasury bill bond stock is about 6.3 trillion rupees. 6.3 trillion rupees. 6.3 trillion rupees. Okay. To put that to the context, stock market capitalization, which is the value of all the shares listed on the market, which is about 2,500 billion rupees. That's correct. It's 2,400 something billion rupees. Rupees, yes. So I would say it's about 35 to 40% of the treasury bill stock. Correct. And in fact, sometime back, this number was about 30% of the GDP, stock market cap. Okay. But now it is less than 20%. If I'm not mistaken, it's about 17%. All right. So we have tracked back in terms of that. That means our stock market performance has sort of taken a back seat. In fact, decline. To be straightforward. I like how blunt you are. In fact, decline for various reasons. So I think in the short run, to answer your question specifically, there's a positive factor, which is the very low interest rates, which Sri Lanka hasn't seen before, this kind of interest rates. So if you are a wealthy individual investor, the buy side of the capital market, you need to look for better return options. Because if you were living on fixed income, Correct. Earlier you were getting 12% interest rate probably not so long ago, a year ago. Yes. Now it could be half. Correct. So you have a problem. Absolutely. So you need to think about what we call capital migration, moving some of that capital to a different asset class, which could be stock market, which could be real estate, which could be an alternative asset compared to fixed income. So that migration will in the short run will work in positive favor, I would say. But as you very correctly saying, for anyone who is looking to borrow and invest, this is also an ideal time because the interest rates are low. With good understanding about the risk involved, because it is not a guaranteed thing. That's the main difference between fixed income and stock market. Fixed income is also not guaranteed. Even banks is having some risk, but compared to that, it's a relatively very safe instrument, fixed income. But stock market, it all depends on how the companies perform. There can be situations where the entire economy is doing well, but the particular company may not do well, which may go against the economy for various reasons. It could be a micro reason like management. Management is not good. Correct. So you need to understand your risk profile before investing. But I would say as a broad factor, macro factor, in a more long-term perspective, definitely the low interest rate will be a positive. How long that will last, of course, we need to see. More in the long run, though, the long-term sustainability of that will depend on how the economy performs, how the company performs, if our GDP grows, how our rupee performs relative to other currencies, because then only the foreign investors will start looking at it. So there will be several macro factors that needs improvement for it to be sustained in the long run. So you mean to say things like proper government policies on the growth, the direction for the economy, all that. We will be asking you on your thoughts on that as well later on. Definitely. Now, since you mentioned specifically about foreign inflows, I have a very crucial question that's been bothering me for a long time. Now, we have some amount of foreign inflows to our capital market, especially the stock market. But what we also see is that sometimes foreign companies that enter Sri Lanka, they don't necessarily bring in their own funds. They tend to borrow from our own markets and really invest, which sort of, in my opinion, takes away the fundamental benefit of having the foreign inflows. Now, in your opinion,
Why is this happening? And also, you mentioned earlier very bluntly, which I appreciate very much, that the stock market has in fact declined. Take 10 years ago, take a decade back. The war had just finished. We were being featured in top foreign media and even foreign business channels saying, look at the Sri Lankan stock market. Senaka, there were companies that were top media business companies which are renowned and famous for business reporting. They were taking individual companies in the Sri Lankan stock market and saying, look at this company, look at that company. That's the coverage we got. That's the amount of enthusiasm we had. Where did we fail to keep that momentum going? Okay. Again, starting with few statistics, I think when it comes to foreign flows, I think both last 2 years, 2019 and 2018, we had negative flows, which means net outflows from the market. When I say capital market, again, I'm not restricting it to stock market. You're talking about the bond markets? Bonds and stocks both. Again, if my memory serves me right, 2019, our net outflows was about 70 billion rupees. Okay. About 10 billion in stock market, 60 billion in treasury bonds. Investors went out. That is even the foreign investor? Only foreign investors. Okay. Foreign investors. And in 2018, that number was a massive 187 billion. Wow. Yeah. Again, this is a large outflow, as you know. To answer your question, why that happened? I mean, look, if I'm a foreign investor, by investing in Sri Lanka, I take specific risk, which is country risk. And if I'm a dollar investor, at the end of the day, what matters to me is what is the dollar return I'm going to make. So in Sri Lanka, say if I invested in a bond, I make a 10% return. But if the currency depreciated by 15%, it gives me still negative returns. Correct. 10% up, but 15% down. So when I take my money home, as a dollar investor, it's a negative return, which happened, as you may recall, in 2018. Country went through a huge rupee devaluation, rupee depreciation, Yes. I think about 15-16% devaluation. So that would have probably scared a lot of investors as well, and which would have been probably the trigger for these massive outflows. And Senaka, if I may interject here now, we are also looking at from a global perspective. Today, any investor can invest in any market through digital platforms. Just the app is there to shift the money around. Now, if you look at in that context, we have to understand that the Sri Lankan capital markets are competing with all the other global capital markets. And some of the countries like Scandinavian economies are able to attract foreign deposits even by charging a negative interest rate, because by the time that money is returned, the currency has appreciated and they are getting way more money than what they invested. So in a backdrop like this, we are a country where the currency depreciates a lot. So definitely we are on a very bad wicket, isn't it? It is. I think, I mean, any market for that matter, I would say it's partially financial returns and largely confidence, sentiment, outlook as well. So that perception is also very important. So as a market, in terms of getting that sustainable long-term outlook, it is important as a country we show progress. For example, we cannot have a volatile exchange rates. If that happens, confidence-wise, I don't get too much of a confidence if I am a foreign investor. So some stability is required. And even political stability plays a huge role. I was about to say that. I mean, so probably we have taken one variable out, which is the political stability question, which would have been quite a significant factor, say around 2018, 2009, with the combined government and so on. Correct. But I think probably that factor we can put that to rest, put that to bed in the medium term, next 5-year horizon. Yes. So that will give a different level of confidence, but it's important that we work on improving our macro parameters as well. So broadly, mainly the exchange rate stability and also GDP growth. Correct. Because if you invest in a company, that company largely cannot do well if the economy is not progressing. And few sectors like Sri Lanka, I mean, you started by saying after the war. And I think I remember our stock market peak was about 7,200, all share index. Correct. Was in 2011. But now it is 5,200. So after 10 years later, we are probably good 30-40% down from that level. And the largest IPO to date is Dialog, which was done in 2005. Okay. So 15 years, we have not been able to beat that record. So a lot of progress has to be made on this capital market front. Understood. Yeah. Senaka, now 10 years ago, our story was the war had just ended, there's so much potential, tourism will boom, apparels, all that, so come and invest. Now, today our story, is it not strong enough? Because the war is over story will no longer hold value.
It's 10 years since that. What should be our story in your view? Okay. In my opinion, I think the greatest asset we have as a country, Sri Lanka, is location, which is something difficult to replicate for anyone. Because we don't have the manpower like any other South Asian country, the India, Correct. Bangladesh, which could offer, and the low labor cost, which we'll never have. And also, it's very difficult for us to be competitive in terms of, let's say, energy cost and things like that, which sometimes the Southeast Asian countries like the China, Vietnam could offer to the Correct. investor. Not even the large domestic market, which is the case for, again, Indonesia, Vietnam, which had been bit of pets as far as foreign investors are concerned. So what we could offer is the location. Correct. And And there are so many global powers who are actually fighting for this location. I mean, you have seen that on geopolitical front and probably the military front. Yes. But the largest asset we have is we are close to 2 billion population. India 1.2 billion, Bangladesh about 200 million, Pakistan similar number. So we are very close to 2 billion population. I mean, almost 1/3 of the world's population. And it's a growing market. Correct. Bangladesh last 10 years probably would have been growing around 7-8%. India had similar numbers, although it And is we are little, struggling at about 3.2%. absolutely. And although it is little poor at the moment, if those growth momentums are maintained, it will be a huge market. And we know, no matter what, European, US regions will not grow at that rate. Correct. So Sri Lanka, if we could get our policies correct, we make it that hub. I think we had a plan 5 years ago. For example, Port City, the earmark plan was that. Correct. I think we should get that process sorted, make it attractive. We have good laws, good legal systems, so that one can, without fear, can come to the market and set up as the headquarters for the region. What Hong Kong became to China, or what Middle East became to Asia and Africa. So Sri Lanka has an opportunity to be that to India, It has to be. I would say South Asia. South Asia. Because generally our relations are better compared to India or Pakistan with any other country. Correct. South Asia, it's a large market. It's a growing market. And I think we should really take advantage of that locational benefit, and it's something difficult to replicate. ඉගෙනසේක දැන් ඔබ පවසන විදිහට ඇත්තටම මේ විදේශීය ආයෝජකයන්ට ලංකාවට ඇවිල්ලා ආයෝජනය කරන්න මුදල් ආයෝජනය කරන්න මේ කොටස් වෙනද පොළ විතරක් නෙමෙයි දැන් ගවර්න්මන්ට් සිකියුරිටිස් වල ඉන්ස්ට්‍රුමන්ට්ස් වල උනත් දැන් සමහරකට අපි ප්‍රේක්ෂකයෝ දන්නේ නැතුව ඇති ගවර්න්මන්ට් එකෙන් උත් ඉෂුව කරනවා එක විදිහේ ඉන්ස්ට්‍රුමන්ට්ස් ඒ කියන්නේ සුරකුම්පත් ඔබ කිව්වත් වගේ අපි කියනවා ට්‍රෙෂරි බිල්ස් ගවර්න්මන්ට් බොන්ඩ්ස් ඒවට විදේශිකයන් උත් ආයෝජනය කරනවා හැබැයි ඒ ආයෝජනය කරන්න ඒ රට ගැන ලංකාව ගැන ඔවුන්ට තියෙන්න ඕන කොන්ෆිඩන්ස් එකක් හරියටම හරි. ඒ කියන්නේ මේ රටට හරි ආර්ථික ගමනක් සැලැස්මක් තියෙනවා කියලා. මොකද අර අවුරුදු 10කට කලින් තිබුණ ඔබ කිව්වත් වගේ දැන් යුද්ධය අවසන් වුණා දැන් ගොඩක් අවස්ථාවන් තියෙනවා. ඒ කතාව දැන් අවුරුදු 10කට පස්සේ ඇත්තටම දැන් අද අපිට කියන්න අමාරුයි ඒ කතාවම. අනිවාර්යයෙන්ම යුද්ධයේ කතාව කියන්න අමාරුයි. අපි කියවේ යුතුත් නැහැ මගේ විශ්වාසය අනුව. මොකද ඒක පරණ කතාවක්. රටක් හැටියට අපිට ඒක පොඩ්ඩක් පිටිපස්සට දාලා අපේ ආර්ථික ගමන අපේ දේශපාලනික ගමන ගැන ફોකස් කරලා අපිට ඒගොල්ලන්ට ඔෆර් කරන්න පුළුවන්. ප්‍රොඩක්ට් හැටියට අපි උදාහරණයකට 7%කට වඩා වැඩි වේගයකින් ග්‍රෝ වෙනවා නම් අපිට අපේ පොලිසිස් තියෙනවා නම් සවුත් ඒෂියායක දකුණු ආසියාවත් එක්ක ගනුදෙනු කරන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ ජනගහනයක් ඉන්නවා බිලියන 2කට ආසන්න ප්‍රමාණයක ජනගහනයක්. ඉතාමත්ම විශාල වෙළඳපොළක්. අපේ සමහර ව්‍යාපාර වලට පුළුවන් නම් මේ මාකට් එකට ඇක්සස් කරන්න. උදාහරණයකට ඔබ ඉන්වෙස්ට් කරනවා නම් ශ්‍රී ලංකාවේ සමාගමක අද එක ශ්‍රී ලංකන් සමාගමක් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකන් වෙළඳපොළ ආමන්ත්‍රණය කරන සමාගමක්. නමුත් ඔවුන්ට යම්කිසි මාකට් ෂෙයා එකක් යම්කිසි කොටසක් ගන්න පුළුවන් නම් ඉන්දියන් මාකට් එකෙන් නැත්නම් බංග්ලාදේශ් මාකට් එකෙන් අපේ රිටර්න්ස් පැත්තෙන් බැලුවොත් අපේ ආදායම් පැත්තෙන් බැලුවොත් ඉතාමත්ම විශාල අප්සයිඩ් එකක් තියෙනවා. අපි මම හිතන්නේ එතනට අපේ දර්ශනය ගෙනියන්න ඕන අපේ පොලිසිස් ගෙනියන්න ඕන අපේ සමාගම් බෙනිෆිට් වෙනවා ඒ වගේම අපේ ඉන්වෙස්ටර්ස්ලාත් බෙනිෆිට් වෙනවා. ඒ කොන්ෆිඩන්ස් එක අපි දෙන්න මම හිතන්නේ අපිට අවස්ථාව තියෙනවා රටකට හැටියට ඔව් රටකට ලොකු අවස්ථාවක් තියෙනවා මේ කලාපීය වශයෙන් ඒකෙන් ප්‍රයෝජනය ගන්න අපි අනිවාර්යෙන් දැනගෙන යුතුයි ඔබ කියන විදිහට. අනිවාර්යෙන්. some very good thoughts there සේනක. thank you. මధు විරාමයකින් නැවතත් හමු වෙමු මේ Biznomics. Welcome back. You are joining with Biznomics, your weekend discussion on the latest of the Sri Lankan business and economic landscape. Our focus today is on the capital markets. සේනක දැන් අපි බ්‍රේක් එකට කලින් කතා කරා රටක් විදියට ඒ කැපිටල් මාකට් එකේ තත්වය ඒ වගේම ඉදිරි ගමන කොහොමද මොනවද අපිට තියෙන පොසිටිව්ස් නෙගටිව්ස් ඒ ගැන අපි කතා කරා. දැන් අපි කතා කරමු ව්‍යාපාර ගැන. මොකද අපිත් එක්ක අද සම්බන්ධ වෙලා ඉන්නේ යම්කිසි ව්‍යාපාරිකයෙකුට මේ ප්‍රේක්ෂකයෙකුට හිතන්න පුළුවන් හරි රට පැත්තෙන් ඒක හරි දැන් මට ව්‍යාපාරයක් විදියට කොහොමද මම මේ ආයෝජකයන්ව
attract කරගන්නේ? මට කොහොමද capital markets approach කරන්න පුළුවන්? මම මෙහෙම අහන්නම් ඉස්සෙල්ලාම. දැන් මට ව්‍යාපාරයක් අයිති පුද්ගලයෙක් නම් හිතන්න සුළු වශයෙන් ෆැෂන් ෂොප් එකක් වෙන්න පුළුවන්, නැත්නම් කැෆේ එකක් වෙන්න පුළුවන්, පොඩි ඒජන්සි එකක් වෙන්න පුළුවන්, මොකක් හරි ඇඩ්වර්ටයිසින් කරන. දැන් එවැනි ව්‍යාපාරිකයෙකුට එයාලා ආයෝජකයන් ළඟට යනකොට ඇවිල්ලා මගේ ව්‍යාපාරයට ආයෝජනය කරන්න කියලා. ඒ ආයෝජකයන් මොනවද බලන්නේ, මොන කැරක්ටරිස්ටික්ස් තියනවද කියලාද බලන්නේ බිස්නස් වල. දැන් ඔබ ආයෝජකයෙක් නම් ඔබ බොහෝ ආයෝජකයන් සමග එදිනෙදා කතා කරලා උන්ට හරි නිවැරදි ආයෝජනයන් කරන්න උදව් කරන පුද්ගලයෙක් ඔබ. දැන් ඔබ දකින විදියට එම ආයෝජකයන් මොනවද බලන්නේ ව්‍යාපාරයක තමන්ගේ මුදල් ගිහිල්ලා ආයෝජනය කරන්න කලින්? සාමාන්‍යයෙන් ආයෝජකෙක් හැටියට බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ තමයි රිටර්න් එක. යම්කිසි ආදායමක්. හැබැයි ඒ රිටර්න් එක තමන් ගන්න අවදානමට ගැළපෙන රිටර්න් එකක් විය යුතුයි. උදාහරණයක් හැටියට මම රජයේ සුරකුම්පත්වල ආයෝජනය කරනවා නම් මගේ assumption එක තමයි රජය මට අනිවාර්යයෙන්ම මුදල් ගෙවයි කියලා. ඒ කියන්නේ අපි කියනවා low risk appetite එකක් තියෙන ඒ කියන්නේ default risk එකක් නැහැ. මට අනිවාර්යයෙන්ම සල්ලි හම්බ වෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් ඕනෑම ඉකොනොමි එක ඕනෑම ආර්ථිකයක අවම රිටර්න් එක බලාපොරොත්තු වෙන්නේ government securities වලින්, රාජ්‍ය බැඳුම් කර බිල්පත් වලින්. දැන් අද ශ්‍රී ලංකාවේ තත්ත්වය ගත්තොත් ඒක 5%කට ආසන්න ප්‍රමාණයක්. ඒක සෑහෙන අඩු වෙලා තියෙනවා ඔබ දන්න විදියට. නමුත් ඒක 5%කට ආසන්න ප්‍රමාණයක්. නමුත් මම උදාහරණයකට ඔබව ගන්න. ඔබට කුඩා සමාගමක් තියෙනවා නම් ඔබ මට කතා කරොත් ආයෝජක හැටියට මම ඊට වඩා වැඩි අවධානමක් ඒ ව්‍යාපාරෙත් දකිනවා. උදාහරණයකට මම සැලොන් එකක ඉන්වෙස්ට් කරන කතා කරොත් මම ඒකේ ඊට වඩා වැඩි අවධානමක් දකිනවා. මොකද ඔබට ඔබගේ දැන් ප්‍රමාණය අනුව ඔබට තිබෙන්නේ එක සැලොන් එකක් නම් අනිවාර්යයෙන්ම ඊට වඩා වැඩි රිස්ක් එකක් මම දකිනවා. ඒක නිසා අපි ඒකට කියනවා risk adjusted return කියලා. අවදානමට ගැළපූ රිටර්න් එකක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. Higher the risk, higher the return wanted. Absolutely. හැබැයි සමහර රිස්ක් තියෙනවා higher the risk you should run away. ඒ වගේ අවදානමුත් තියෙනවා අපි දැකලා තිනවා අනිවාර්යයෙන්ම. ඔව්. ඒ කියන්නේ යම්කිසි ප්‍රමාණයකදී ඔබ දැනගන්න ඕනේ එක වෙලාවක නවත්තන්නේ අවදාන ගැනීමත්. ඒ කියන්නේ මෙතනින් එහාට මෙච්චරක් රිටර්න් එකක් මේ ප්‍රායෝගිකද ප්‍රැක්ටිකල්ද කියන එක පොඩ්ඩක් අර කොමන් සෙන්ස් එක පාවිච්චි කරලා මිනිස්සු හිතන්න ඕන නේද? නම් කියන අවශ්‍ය නැහැ. නමුත් එක වෙලාවක තිබ්බා ශ්‍රී ලංකාවේ සමහරු 40%ක 50ක. ඒ කියන්නේ මාසෙකට 3%ක ඉන්ට්‍රෙස්ට්, මාසෙකට 4%ක ඉන්ට්‍රෙස්ට් දෙන එකක්. ඒ කියන්නේ අවුරුද්දකට 50%ක විතර රිටර්න් එකක්. ඉතින් ඒක කරන්න ඉතාමත්ම සීමිත බිස්නස් ප්‍රමාණය තියෙන්න පුළුවන්. ඒවත් ගොඩක් වෙලාවට නීති අනුකූල නොවන ව්‍යාපාර. ඉතින් ඔබට ඒක තමයි මම කිව්වේ ඉස්සෙල්ලා එඩියුකේෂන් එලිමන්ට් එක. අධ්‍යාපනික වටිනාකමක් තියෙන්න ඕන මේ වගේ දෙයක් වෙන්න බෑ කියන එක තේරුම් ගන්න. සේනක සමහරකට අධ්‍යාපන සමහරකයි කියන බල අපිට ඒ ගැන අධ්‍යාපනයක් ලබා දීලා නැහැ. ඔතෙන්දි තමයි සාමාන්‍ය බුද්ධිය common sense පාවිච්චි කරන. දැන් සමහරක් ආයතන අපි දැකලා තියෙනවා එයාලා කියනවා ඔය අපිත් එක්ක මුදල් ඉන්වෙස්ට් කරන්න අපි ඔයාට දෙනවා 120ක රිටර්න් එකක්. හැබැයි ඔයාට ඕන නම් ඒ මුදල් අපිත් එක්ක තියලා පුළුවන් 118කට ලෝන් එකක් ගන්න. ඒතකොට කවුරු හරි හිතන්න ඕන නේද මේ ආයතනයක් මගේ සල්ලි අරගෙන ඒකට 120ක් දීලා මට ඒකට 118කට ලෝන් එකක් ගන්න. කියන්නේ ආයතනය එයාලගේ අතින් වැඩිපුර මට 100ට නිකන් තවත් 102ක් නොමිලේ දෙනවා වගේ. ඉතින් මේ වගේ දේවල් ගැන පොඩ්ඩක් මිනිස්සු හිතන්න ඕන නේද? අනිවාර්යයෙන්. ඒක මම හිතන්නේ තමයි ඒ කියන්නේ ලොකු ෆන්ඩමෙන්ටල් ප්‍රශ්නයක්. ඒක මම හිතන්නේ අධ්‍යාපන ක්‍රමයට සිලබස් එකට දාලා අඩුම ගානේ O level වලටවත් දාලා මම දකින විදිහට ෆයිනෑන්ස් මූල්‍ය පිළිබඳ සහ නීතිය ලෝ මේ දෙකේ යම්කිසි කවරේජ් එකක් තියෙනවා නම් O level සිලබස් එකේ නැත්තම් ලංකාවේ බොහෝ සිසුන් පිරිසක් O level වලට පස්සේ අධ්‍යාපන ක්‍රමයෙන් හැලෙනවා. නමුත් A level වලට ගියත් යන්නේ බොහොම ස්පෙસિෆික් ස්ට්‍රීම් එකකට. ඒ කියන්නේ මෙඩිකල් හෝ මෙඩිසින් හෝ ඉංජිනේරින් කොමර්ස් කරොත් පමණයි මේ වගේ දේවල් දකින්නේ. නැත්නම් ලෝ කරොත් විතරයි ලෝ දකින්නේ. දැන් උතර ඔබ කියන විදිහට එම නිසා සමාජකට ව්‍යාපාර පටන් ගන්න පුද්ගලයන් දන්නේ නැහැ ආයෝජකයන් මොනවද බලන්නේ කියලා. දැන් ඔබ කොත් වගේ ආයෝජකයෝ අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා හරි රිටර්න් එකක්. එයාලා බලනවා මේකට සල්ලි දාන එකේ රිස්ක් එක මොකද්ද. එතකොට දැන් ඔබ කියන විදිහට අපි ආයෝජකයෙක් ළඟට යනවා නම් බිස්නස් ප්ලෑන් එකක් එක්කනේ යන්න ඕන. එතකොට මේ බිස්නස් ප්ලෑන් එකත් ආයෝජකයා බලනවා. ඒ බිස්නස් ප්ලෑන් එකේ මොනවද තියෙන්න ඕන ප්‍රධාන දේවල් ආයෝජකයට යම්කිසි කොන්ෆිඩන්ස් එකක් දෙන්න මෙහෙම බය වෙන්න දෙයක් නැහැ අපිත් එක්ක ඉන්වෙස්ට් කරොත් කියලා. ඔබගේ කලින් ප්‍රශ්න මම චුට්ටක් කතා කරලා පටන් ගන්න. මම කිව්වේ අපිට ගන්න රිස්ක් එක අනුව අපිට අවශ්‍ය රිටර්න් එක වෙනස් වෙනවා කියලා. නමුත් මේ රිටර්න් එක වෙනස් වෙනකොට මම දැන් උදාහරණයකට මම 5%ක් වෙනකොට මේ බිස්නස් එකෙන් 20%ක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක සාධාරණ වෙන්න පුළුවන් මගේ ඔපිනියන් එක හැටියට. මගේ දැනුම හැටියට මම ගන්න රිස්ක් එකට අඩුම ගානේ 20%කවත් රිටර්න් එකක් ලැබෙන්න ඕන. ඒක මට කොහොමද ලැබෙන්නේ? ඒක මට ලැබෙන්නේ එක්කෝ ලාභාංශ කියන්නේ ඩිවිඩන්ස්.
කම්පනියෙන් හදන ප්‍රොෆිට්ස් වලින් ලාභයෙන් කොටස් හිමියන්ට ෂෙයා හෝල්ඩර්ස්ලාට බෙදලා දෙනවා ලාභාංශ හැටියට. ඒක මට ආදායමක් ලැබෙන එක ප්‍රමාණයක්. එක ක්‍රමයක් ඉන්වෙස්ටර් කෙනෙක් හැටියට. හෝ කැපිටල් ගේන්ස් ප්‍රාග්ධන ලාභ. ඒ කියන්නේ මම ෂෙයාර් එකක් රුපියල් 10ට ගත්තා නම් ෂෙයාර් එක රුපියල් 20ට පස්සේ විකුණන්න පුළුවන් නම් එතනිනුත් මට රිටර්න් එකක් ලැබෙනවා. ඒතර මම ඉන්වෙස්ටර් කෙනෙක් හැටියට ඔයගේ කලින් ප්‍රශ්නට උත්තරයක් හැටියට මම බලාපොරොත්තු වෙන්න ඕන මට මේ දෙකෙන් එකක් හෝ දෙකම පුළුවන්ද කියලා. ඒ කියන්නේ එක්කෝ කම්පනිය ලොකු ප්‍රොෆිට් එකක් හදන්න ඕන මට ලාභාංශයක් දෙන්න ඕන නැත්නම් කම්පනිය දවසින් දවස ප්‍රොෆිට්ස් ග්‍රෝ වෙන්න ඕන. ඒතර කම්පනිය වැලියු එක එන්නෙන් ලොකු වෙනවා. අර සැලොන් එක්සැම්පල් එකටම ගියොත් අද මම ඉන්වෙස්ට් කරද්දි සැලොන් එකයි තියෙන්නේ. අවුරුදු දෙකකින් සැලොන් 5යි, සැලොන් 20යි, 50යි සැලොන් චේන් එකක් බවට පත් වෙනවා. හොඳටම ගියොත් වෙන රටකට සැලොන් චේන් එකක් පටන් ගන්න පුළුවන්. අපිට පේනවා ලංකාවේ සැලොන් චේන්ස් තියෙනවා එහෙම වෙන රටකට ගිහිල්ලා පටන් ගත්තා. එහෙම තියෙනවා. අපි උදාහරණයක් ඇරෙට ලංකාවේ ව්‍යාපාර තියෙනවා. ඒ තමත්ම සාර්ථකව බංග්ලාදේශ වගේ රටවල වල ග්‍රෝ කරන ඉන්දියාව වගේ රටවල වලට ගිහිල්ලා මම නම් කියන්න බලාපොරොත්තු නැහැ මෙතන. නමුත් ඒ වගේ ව්‍යාපාර තියෙනවා. උදාහරණයක් ඇරෙට අපි ශ්‍රී ලංකාවේ තිබ්බ කම්පැනියක් ඉන්දියාවේ ගිහිල්ලා සක්සස්ෆුල් වුණොත් අපිට බලාපොරොත්තු නොවන රිටර්න් එකක් ලැබෙන්න පුළුවන්. ඒක 1000ක් වෙන්න පුළුවන්. මොකද 10 times වලින් වැඩි කරන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. එහෙම කම්පැනිස් තිබිලා තියෙනවා. And with such a big population being available. I mean I can quote an example. I think Amazon අපි ඔක්කොම දන්න e-commerce company එක. මම හිතන්නේ අවුරුදු 10කට විතර කලින් Amazon ගේ market cap එක $17 billion. දැන් $1 trillion පහ කරා. එතකොට ඒක රේෂියෝ එකට ගත්තොත් ඔයගලට ඒක අයිතිකාරය තමයි ලෝකෙින් ධනවත්ම පුද්ගලයා කියලා ජෙෆ් බෙසෝස්. හැමදාම මේ වගේ කම්පැනි සම්බෙන් නොවෙන්න පුළුවන්. නමුත් ලේසින්ම 10 times 20 times ගිය කම්පැනිස් අපි දැකලා තියෙනවා. විශේෂයෙන්ම මුලින්ම ඉන්වෙස්ට් කරපු අයට. පස්සේ ආපුවාට නෙවෙයි මුලින්ම ඉන්වෙස්ට් කරපු අයට. හැබැයි ඒ වගේ ගොඩාක් කම්පැනිස් ෆේල්ස් වලත් ඇති. අපි සාමාන්‍යයෙන් පොත්වල දකින්නේ පත්‍රවල දකින්නේ සක්සස් ස්ටෝරීස් නේ. නමුත් ෆේල් වෙච්ච අයට අවශ්‍ය රිටර්න් එක නිසා තමයි ඒගොල්ලෝ එන්න අකමැති. ඒගොල්ලන්ට අවදානම බොහොම කැපුලි බලන්න ඕන. සේනක දැන් ඔබ කොත් වගේ ඒ අර ආයෝජකයෙක් පැත්තෙන් මං කලින් අහුවත් වගේ දැන් මම ව්‍යාපාරිකයෙක් නම් දැන් ඔබ ආයෝජකයෙක් නම් මම එනවා මගේ බිස්නස් ප්ලෑන් එක අරගෙන ඔබ ළඟට. එතකොට ඔබ බලන ඔබ කිව්වත් වගේ මේකේ කොච්චර ලාභාංශ ප්‍රොෆිට්ස් මේකේ ෆෝකාස් කරලා තියෙනවද? ඒ කියන්නේ ඉදිරිය බලලා කොච්චරක් දුරට මේ පිළිබඳව විශ්ලේෂණයක් කරලා කියලා තියෙනවද? හරි ඊළඟ අවුරුදු 5 අතරත මේ වගේ ලාභාංශ දෙන්න පුළුවන්. එතකොට ඒ වගේම ඒ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයෝ ගැනත් පොඩි ප්‍රොෆයිල් එකක් බැලීමක් සිදු වෙනවද ආයෝජකයෙක් විදිහට? අනිවාර්යයෙන්ම මම කියන්න හැදුවේ මම ඉන්වෙස්ටර් කෙනෙක්ට ලාභාංශ සහ කැපිටල් ගේන්ස් ප්‍රාග්ධන ලාභ බලනවා නම් ඒක නිකම් වෙන්නේ නැහැ. කොහොමද මේ ප්‍රොෆිට් එක එන්නේ? ප්‍රොෆිට් එක කියන්නේ අන්තිම උත්තරයක් විතරයි. ප්‍රොෆිට් එක එන්න කලින් අපේ රෙවෙනියු ග්‍රෝ වෙන්න ඕන. අපේ පිරිවැටුම වැඩි වෙන්න ඕන. පිරිවැටුම වැඩි වෙන්න ඕන අපේ කොස්ට් උත් ඒ වගේම වැඩි වෙනවා. ඒ අනුව අපිට මේ ප්‍රමාණය හදාගන්න පුළුවන්ද? නමුත් ඔබ කිව්වා වගේ ඕන කම්පැනි එකක එහෙම රෙවෙනියු වැඩි වෙන්නෙත් නැහැ, ප්‍රොෆිට් වැඩි වෙන්නෙත් නැහැ. ඒක කරගෙන යන්න ඉතාමත්ම හොඳ කළමනාකාරීත්වයක් තියෙන්න ඕන. ඔබ ඉන්වෙස්ටර් කෙනෙක් හැටියට මගෙන් ඇහුවොත් ප්‍රධාන කරුණු තුනක් මම බලනවා. එකක් තමයි growth potential. වර්ධනය වීමේ තියෙන හැකියාව. ඒක කරුණු කීපයක් උඩ ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඔයා ඉන්න මාකට් සයිස් එක. දැන් ඔයා අලුත්ම අදහසක් අරන් යුනික් අදහසක් අරන් ආවොත් ඒකේ growth potential එක වැඩි වෙන්න පුළුවන්. නමුත් අර අපි කියනවා වගේ blue ocean red ocean. ඒ කියන්නේ හැමෝම කරන දෙයක් කරනවා අදහසක් අරන් ආවොත් මම ඉන්වෙස්ටර් කෙනෙක්ට එච්චර කොන්ෆිඩන්ට් නැහැ. මොකද ඔයා මාකට් එකේ ඉන්න ගොඩාක් අයව පරාජය කරලා තමයි එතනට යන්න ඕනේ. ඒ තරංකාරීත්වය වැඩි, ඒතොර රිස්ක් එක වැඩි. ඒකේ තියෙන probability එක කොච්චර මට කොන්ෆිඩන්ට්ද? ඒක සාමාන්‍යයෙන් probability එකක් හැටියට සම්භාවිතාවක් හැටියට අඩුයි. ඔයා සාර්ථක වෙයි කියලා මට හිතෙන දේ. ඒ growth potential එකක්. දෙක තමයි මම කිව්වා වගේ ඒක කරන්නේ කවුද? ඔව්. මැනේජ්මන්ට් එක. CEO දැන් ගොඩාක් ෆැමිලි බිස්නස් වල මේක තියෙන ප්‍රශ්නයක්. මොකද සාමාන්‍ය ෆැමිලි බිස්නස් වල පවුලේ සමාජිකයෝ තමයි බිස්නස් ටික කරන්නේ. ආකාරී ටීම් එකේ තින්නේ ඒගොල්ලෝ. හරිද? මම සාමාන්‍යයෙන් නිතරම කියන දෙයක් තමයි එක පවුලක ලංකාවේ ඉන්න දක්ෂම CEO, CFO, CMO ඉන්නවා නම් ඒක බොහොම විරල සිද්ධියක්. ඇත්තටම ඒක වෙන්න තියෙන chance එක අඩුයි. එහෙම වෙච්ච කම්පැනිස් ඇති. නමුත් සාමාන්‍ය සම්භාවිතාවක් හැට බැලුවොත් ඒක තාමත්ම අඩුයි. ඉතින් මේ වගේ කම්පැනිස් පවුලේ අයද කරන්නේ නැත්නම් එළිය අයව ගන්න ඒගොල්ලන්ගේ අඩුම ගානේ මයින්ඩ්සෙට් එක ඕපන්ද? ඔව්. ප්‍රොෆෙෂනල්ස්ලාව ගන්න. මැනේජ්මන්ට් එකේ කවුද ඉන්නේ? ඊට අමතරව ඉතාමත්ම මම ඉම්පෝර්ටන්ස් දෙන තැනක් තමයි ගවර්නන්ස්. ගවර්නන්ස් කියන්නේ ඔයා කොහොමද පොඩි ෂෙයාර්හෝල්ඩර් කෙනෙක් આવත් මයිනොරිටි ෂෙයාර්හෝල්ඩර් කෙනෙක් આવත් එයාට සලකන විදිය. ඔව්. වෙලාවට accounts දෙන එක. ඔඩිට් හරියට කරලා දෙන එක. ඔඩිට් හරියට කරන එක. බෝඩ් මීටින්ග්ස් තියෙන එක. ඒක බෝඩ් එකේ අපි දකිනවා එක්සිකියුටිව් ඩිරෙක්ටර්ස් විතර නෙමෙයි නොන් එක්සිකියුටිව් ඩිරෙක්ටර්ස්. ඒ කියන්නේ ෂෙයාර්හෝල්ඩර්ස්ලා බලා ගන්න ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා බලන්න ඕන. කම්ප්ලයන්ස්. වෙලාවට EPF, ETF ආණ්ඩුවට ගෙවන්න තියෙන මුදල් ගෙවනවද? මොකද ඒක ඇටිටියුඩ් පිළිබඳ ප්‍රශ්නයක්.
මොකද ඔයා අද කාටවත් එහෙම සලකන්නේ නැත්නම් පස්සේවා මටත් එහෙම සලකන්න තියෙන සම්බන්ධතාවය අඩුයි. ඉතින් ඒ වගේ තමයි මම හිතන්නේ ලිට්මස් ටෙස්ට් කොහොමද බලන්නේ. සමහර දේවල් day 1 බලන්න අමාරු වෙයි. සාමාන්‍ය ඉන්වෙස්ටර් කෙනෙක් ඔයා ඒ ප්‍රොපෝසල් එක ගෙනියනවා නම් බිස්නස් ප්ලෑන් එකත් එක්කම මේ වගේ දේවල් උත් ඇඩ්‍රස් කිරීම මම හිතන්නේ ඉතාමත්ම වටිනවා. මොකද ඉන්වෙස්ටර් කෙනෙකුට කොන්ෆිඩන්ස් එක දෙන්න ඕන. උදාහරණයකට ඔයාට මිලියන 15ක් අවශ්‍ය නම් මුලින්ම දෙකක් අරගෙන ඒ ඉන්වෙස්ටර්ට ඒ එක්ස්පීරියන්ස් එක දීලා ඉතුරු 10 15 ගන්න එක ඊට වඩා ප්‍රායෝගිකයි. That builds up the confidence in the investor as well. Exactly. සේනක දැන් මම ව්‍යාපාරිකයෙක් විදියට මම මාකට් එක අප්‍රෝච් කරනවා නම් ඒ කැපිටල් ෆන්ඩින් ලබා ගන්න ලෝන් එකක් නෙමෙයි. අපි කියනවා කැපිටල් ෆන්ඩින් ආයෝජනයක් ලබා ගන්න මොනවද තියෙන ඉන්ස්ට්‍රුමන්ට්ස්? දැන් අපිට ඇහෙනවා මේ වෙන්චර් කැපිටල් ඒ වගේ වචන ඇහෙනවා ගොඩක් කට්ටියට. කොහොමද ඒක වර්ක් කරන්නේ? මොකද්ද මේ? මුලින්ම ඔයා බිස්නස් එක පටන් ගන්නවා නම් අත්‍යවශ්‍ය කරුණක් තමයි මම ඉන්වෙස්ටර් කෙනෙක් හැටියට බැලුවොත් ඔයාගේම සල්ලි කීයක් හරි දාන එක. මොකද ඒක ප්‍රැක්ටිකල් සිටුේෂන් එක නෙමෙයි. ඔයා සල්ලි කීයක් හරි නොදා ආයෝජකයෙකුට සල්ලි දාන්න කියන එක. You need to trust your own business idea. What matters is not the amount sometimes, but in relation to your wealth, how much is that? Correct. So if you have only 1 million rupee wealth, if you can put 500,000, that's a big commitment. Absolutely. But if you have 100 million, putting 20 million, 30 million should be that commitment. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ සල්ලි දැම්මකට පස්සේ ඔයාට යන්න පුළුවන් අපි කියන්නේ බිස්නස් ඒන්ජල්ස්ලා කියලා. බිස්නස් ඒන්ජල්ස්ලා කියන්නේ තනි පුද්ගල ආයෝජකයෝ. තනි පුද්ගල ආයෝජකයෝ. හැබැයි සල්ලි විතරක් තියෙන ආයෝජකයෝ නෙමෙයි. උදාහරණයකට ඒගොල්ලන් බිස්නස් එක්ස්පර්ටීස් එකකුත් ගේනවා. උදාහරණයකට ඔයාට පොඩි ෆැෂන් ෂොප් එකක් තියෙනවා නම් ෆැෂන් ස්ටෝර් එකක් තියෙනවා නම් මේ තනි පුද්ගල ආයෝජකයා රිටයර්ඩ් ගාමන්ට් ෆැක්ටරි එක්සිකියුටිව් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට යා මුදල් ඉන්වෙස්ට් කරලා ඒකම ඒ කම්පැනි එකේ බෝඩ් එකේ සීට් එකක් බලාපොරොත්තු බෝඩ් එකේ සීට් එකක් ගන්නවා. ඒ විතර ඇඩ්වයිසර් කෙනෙක් හැටියට මැනේජ්මන්ට් ටීම් එකට කතා කරන්න පුළුවන්, උපදෙස් දෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට මෙහෙම තමයි ඔයාගේ මැෂින්ස් තෝරගන්න ඕන. මෙහෙම තමයි ඔයාගේ මාකටිං ප්ලෑන් එක වෙන්න ඕන. මෙහෙම තමයි ඔයාගේ සප්ලයි චේන් එක හදා ගන්න ඕන. මොකද මේ වගේ කියන්නේ අඩු වයසේ කලින් ඉන්න ව්‍යාපාරයකට සමහර වෙලාවට මුදල්ටත් වඩා ඒ උපදෙස් වැදගත්. උපදෙස් ඉතාමත්ම වැදගත් වෙන්න පුළුවන්. සේනක දැන් අපි දන්නවා ලෝකෙම හොල්ලපු ඉන්ටර්නෙට් කම්පැනියක් වෙලා තියෙන Google. ඒකේ ෆවුන්ඩර්ස් වෙන ලැරි පේජ් සර්ජබින් එයාලා මුලින් තාක්ෂණ දැනගෙන කලමනාකාරීත්වය දැනන් හිටියේ නැහැ. එතකොට අර Sequoia Capital කියන famous company එක ඉන්වෙස්ට් කරාම එයාලා කිව්වා හරි අපි ඉන්වෙස්ට් කරනවා විතරක් නෙමෙයි අපේ එක්කෙනෙකුත් ඔයාලගේ බෝඩ් එකට එන්න ඕන CEO විදියට එරික් ෂ්මිට්. එයා ගෙනාපු ඒ දැනුමෙන් තමයි Google සමාගම ඇත්තටම හරි පරිපාලනයකට වැටුනේ. අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර් කෙනෙක් කිව්වා වෙන්චර් කැපිටල් ප්‍රයිවට් ඉක්විටි වෙන්චර් කැපිටල් කියන්නේ සාමාන්‍යයෙන් අවදානම් ඉක්විටි අවදානම් ප්‍රාග්ධනය යොදවන රිස්ක් එකක් ගන්න ලෑස්ති කම්පැනිස් වලට එහෙම ඉන්වෙස්ට් ගොඩකට ස්ටාර්ට්අප්ස් කියන්නේ දැනට ඔයාලට තියෙන අදහසක් පමණයි. ඒක මාකට් එකේ ටෙස්ට් වෙච්ච නැති අදහසක්. ඒ වගේ එකකට උනොත් රිස්ක් එකක් ගන්න පුළුවන් වෙන්චර් කැපිටල් ඉන්වෙස්ටර් කෙනෙක්. ප්‍රයිවට් ඉක්විටි කෙනෙක් ටිකක් එහායින් තියෙන එකක්. ඒගොල්ලෝ අලුත්ම කම්පැනිකට දාන්න තියෙන අවස්ථාව අඩුයි. නමුත් අවුරුදු 2ක 5ක විතර ඔපරේටිංగ్ හිස්ටරි එකක් තියෙනවනම් ඒ වගේ කම්පැනියකට ඒගොල්ලෝ ඒ රිස්ක් එක ගන්නවා. මේ දෙකෙන්ම අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා සල්ලි දාලා ඒගොල්ලෝ පැත්තකට ලයින් නැහැ. ඒගොල්ලෝ තමන්ගේ බෝඩ් රෙප්‍රසන්ටේෂන් එක අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. සමහර අවස්ථාවල ඊටත් එහා ගිය. උදාහරණයක් හැටියට ඔයාගේ කම්පැනිය නමුත් CFO මගෙන් එනවා. ප්‍රධාන මූල්‍ය කළමනාකරු මගෙන් එනවා. ඇයි? ඔයාගේ එක්ස්පර්ටිස් එක තියෙන්නේ ෆයිනෑන්ස් පැත්තෙන් නෙමෙයි. ඔයාගේ එක්ස්පර්ටිස් එක තියෙන්නේ ප්‍රොඩක්ට් එක මාකටිං පැත්තෙන්. so ඒ වගේ ඒ කියන්නේ මම හිතන්නේ ඇඩ්වයිසර් එලිමන්ට් එක ඉතාමත්ම වැදගත් විශේෂයෙන්ම කුඩා කම්පැනියක් තමන්ගේ ප්‍රාග්ධනය හොයාගෙන යනවනම්. ඒක සමහරවිට බැංකුවකිනුත් වෙන්න පුළුවන්. එච්චරම වෙනවා අපි දැකලා නැහැ. නමුත් ඉස්සර මම අහලා තියෙනවා ඩෙවලොප්මන්ට් බැංක්ස් වලින් ඒ කාර්යය සෑහෙන දුරකට වුණා කියලා. අපි මීට කලින් සාකච්ඡා වුණා ඒක වැඩසටහන මේ ලංකාවේ ඩෙවලොප්මන්ට් බැංක් එකක් ටිකක් ඒ ඩෙවලොප්මන්ට් බැංක රෝල් එක හරියට වෙනවා මදි කියලා ඒකට අවස්ථාවක් තියෙනවා කියලා. Senaka, now let's talk about this new trend we see globally also towards what we call ESG stocks, environmental social governance stocks, where investors are picking stocks or companies that are more into environmental friendliness, social causes, governance. Now, do you see a trend like that in Sri Lanka as well? Okay, I mean, since you asked this, I think we've just seen a great ESG example in Lebanon. True. I mean, it goes beyond a company, it goes to a country, and the entire city was blown up, right? Why? Absolutely. If you really look at it, it's a massive ESG failure. I mean, that kind of a toxic stock has been stored without anyone governing that. Government doesn't know for years. Supreme Court has been warning them, but no one took action. It's a complete ESG failure, in my opinion. So, I would say it is not only a fashion. It is very much a mandatory requirement. Because we have seen in Sri Lanka, people protesting against factories.
for Yes. various reasons, and if you are proven wrong, the worst case have been you had been asked to shut down factories and relocate. So we always say this, cost of compliance. Always there will be a cost of compliance. If you want to practice your ESG, there will be a cost. For example, you are a factory. You need to purify your water before discharging to the river, which is an extra cost. But it's expected by the law as well. I'm saying, I mean, by doing it, it will create a bit of a dent in your profitability. But if you don't do that, there can be a massive disaster where people in the area could be against you, and worst case, you might need to force to shut down. And legal action might come, and, Force relocate. and the PR repairing cost itself. The end game could be your customers will not wait for that. We've seen that in Bangladesh. And සෙනක මේ අපි මේ දැක්ක මේ ළඟදිත් අපි දැන් බොහෝ සමාජ මාධ්‍ය හරහා ලොකු ඇකියුසේෂන් එකක් ලොකු චෝදනාවක් ගියා එක්තරා ව්‍යාපාරයක් ඇඟලුම් සම්බන්ධ එක්තරා ව්‍යාපාරයක් ඔවුන් අතින් මේ වේස්ටේජ් හරියට යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපද්‍රව්‍ය හරියට බැහැර කිරීමක් සිදු වෙන්නේ නැහැ කියලා. ඒතකොට ඒකේ නම් මුකුත් සඳහන් වුණේ නැහැ. හැබැයි එහෙම වුණාම එක පාටම බොහෝ විශාල ඇඟලුම් කර්මාන්තශාලාවලට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. And some of these are actually in the stock exchange in some way or the other. ඔබ හරි. ඒ කියන්නේ ESG investing කියන එක trend එකක් වීම වගේම මම හිතන්නේ ඒකත් පොඩ්ඩක් if you step back and think about it, there's a fundamental reason why it should be there. For example, I think this place in Bangladesh called Rana Palace, which is a big office complex. Rana Plaza. Rana Plaza, sorry. Yes. Rana Plaza, where I think about 1,000 people died when the building collapsed. And Senaka, correct me if I'm wrong, the building owner had requested from the brands that were getting the work done saying, give me about 2 days, I will make this right, I'll repair this. Because that day morning people walked into the building seeing parts of the building falling off. And that's the biggest ever apparel sector disaster in the history of trade. So what I'm saying is, by ignoring that, he would have saved some money. But in the long run, what is the cost? Sometimes cost could not be only to you, but to the entire country. Few customers would have walked away from Bangladesh because of that. Because sometimes to the client, it may not be the building that you showed as your factory. And I think it happens big time in pharma business, pharmaceuticals. True. Particularly in other countries, sometimes in the region, they have a showpiece factory where the foreign client comes, you show that, but where the actual pharma is It's made totally is different. somewhere So else. even Sri Lankan investors, they are looking at these ESG factors of companies when they're investing. Do you see a trend like that? Honestly, I would say foreign investors and institutional investors, I mean, when I was running a fund, we definitely looked at that ESG factor. One, it's good to have, but definitely it has a bigger element. Bigger element in the sense, by non-compliance, you may invite disasters, as we talked about few examples. So what you're saying is that ESG, it's a trend, but companies need to look at it compulsorily so that it doesn't come back to bite them and create a bigger disaster out of that. So I would say the focus is a little low in Sri Lanka. Just to answer your question, I think that is mainly because institutional representation is low. Correct. So if you had more foreign funds investing in Sri Lanka, I'm sure this would have been a little broader based topic. True. Quite valid thoughts there as well, Senaka. Stay tuned. We will be back after this short break. This is Biznomics. දින 11ක් කට්ටි පැන්න ඡන්ද පෙට්ටිවලට පමණක් නොවේ සංකීර්ණයක් ආරක්ෂා. Colombo Port Unions end strike. Police failed to arrest Sampaio until his surrender. තුප්පාකි සූඩු කායංගල් පෙන්නිල් සඩලම නීති. කරදර බාධක නැත්නම් කවදාවත් මිනිසෙක් ශක්තිමත් වෙන්නේ නැහැ. ඒ නිසා සැවොම ඔබ හැර ගියත් ඔබ බින්දුවක්ම වැටුණා. ඒ ඔබේ අවසානය නෙවෙයි. ඒ ඔබේ ආරම්භයයි. මේ පිටු අතර. සඳුදා සිට සෙන්සුරාදා දක්වා උදෑසන 6:45ට ජනතා හඬ ඔබේ හඬින් සෑම පුරවැසියෙක්ම වාර්තාකරුවෙක් ශ්‍රී ලාංකීය ව්‍යාපාර හා ආර්ථික ක්ෂේත්‍රයේ සතියක කාලීන සංවාදය බිස්නොමික් සමගයි ඔබ එක්ව සිටින්නේ. අපේ මාතෘකාව අද ප්‍රාග්ධන වෙළඳපොළ. ව්‍යාපාරිකයෙක් විදියට නැත්නම් ව්‍යාපාරයක් විදියට කොහොමද ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය ඒ ප්‍රාග්ධනය ලබා ගන්නේ? ව්‍යාපාරය තවත් සංවර්ධනය කිරීමට අපි කියනවා නැත්නම් ග්‍රෝ කරන්න නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්න ස්ටාර්ට්අප් එකක් විදියට කොහොමද අවශ්‍ය මුදල් ලබා ගන්නේ? ආයෝජකයන් මොනවද මේ සම්බන්ධයෙන් බලන්නේ? කොහොමද ඔබ මේ කැපිටල් මාකට් එක අප්‍රෝච් කරලා ඔබේ ව්‍යාපාරයට අදාළ කරගන්නේ යන්න මාතෘකාවයි අද අපි සාකච්ඡා කරන්නේ සේනක කැකිලිවරාගොඩගේ මහතාත් සමග. සේනක, now let's talk about
the government policy. Now we are at a juncture where we have just completed an election and the government with a 2/3 majority has been appointed. So it's a very strong government. Now, in your opinion, what kind of policies does the government need to take in order to, does the government have to actually execute? Because we see policies, but we don't see execution in most cases. But in your opinion, what kind of policies should the government be taking and executing to strengthen the capital markets in Sri Lanka? Okay, Tarandu. Again, I think if you look at the fundamentals of a market, to make a market little more vibrant and little more acceptable, you need to have more buyers and more sellers. Even to the village fair, you will not go if they aren't buyers. No seller And would that's come. how the market makes money as well. More sellers and buyers. Absolutely, absolutely. And see, as a customer, you won't go if they aren't sellers. Correct. Sellers also won't come if buyers don't come. So I think those fundamental principles will definitely apply to the capital markets as well. So we need to do few things in terms of policy, both to strengthen the buy side as well as to strengthen the sell side. So talking from buy side, that is the investor perspective. What can we do to attract more investors into the market? So if we particularly focus on, let's say, foreign investors, I think stability. Correct. Stability is important. Probably one variable we have addressed. The political instability is now addressed. Which is the political stability. But the economic stability, the macro stability has to come. So that will come through government policies. For example, one problem I think Sri Lanka has as a country is the perceived country risk is very high. Okay. Whether we like it or not. For example, one indicator of a country risk is credit rating, sovereign rating, and we are at B-. That is the rating given for government instruments. Government instruments. If the government was doing instruments outside Sri Lanka, Okay. For example, the government has issued what we call international sovereign bonds, Antarjatika Surakumpat, dollar denominated, rupiah vaname dollar. So for that, you need to get a credit rating. Yes. Because the rating is the one that investor will be able to look at it and compare against. Okay, what is the exam එක කරාම rating කරනවා වගේ අන්න A හරි. කියලා ඔව්. මෙතනත් දෙනවා rating එකක්. ඒ වගේම තමයි. ඔව්. මොකද මම- ඒක හොඳම ඒවාට දෙන්නේ triple A. triple A. මොකද මම සිංගප්පූරුව වල ඉන්න ෆන්ඩ් මැනේජර් කෙනෙක් නම් මම දවසකට ඉන්ස්ට්‍රුමන්ට්ස් 1000ක් විතර බලනවා ඇති. මට එනවා ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් එකේ සවරින් බොන්ඩ් එක, මට එනවා ඇෆ්‍රිකන් රටක ගවර්න්මන්ට් බොන්ඩ් එක, මිඩල් ඊස්ට් වල ගවර්න්මන්ට් බොන්ඩ් එක. ඒ ආවහම ඔබ බලනවා මේකේ rating එක මොකක්ද කියලා. රේටින් එකට සහ ඒකට අදාළ රිටර්න් එක මොකක්ද කියලා. ඒතර මට කම්පෙයාර් කරන්න පුළුවන් අර මං කිව්ව වචනේ risk adjusted return ඒක මට ඇද්ද මදිද කියලා. ඔව්. නමුත් විශාල ප්‍රශ්නයක් තමයි අපේ රේටින් එක B-. අපි සාමාන්‍යයෙන් ඉන්වෙස්ට්මන්ට් ග්‍රේඩ් කියලා එකක් තියෙනවා. ඉන්වෙස්ට්මන්ට් ග්‍රේඩ් කියන්නේ triple B. ඒක යන්නේ triple A, double A, A, triple B, double B, ඒතර ඔය තියෙන double A plus, ඒවා double A ඇතුලේ තියෙනවා plus minus කියලා අපි එච්චර දුරට යන්නේ නැතුව. නමුත් සාමාන්‍යයෙන් ඔබට හිතා ගන්න පුළුවන් අපි කොච්චර පල්ලෙහාද ඉන්නේ කියලා. රේටින් එක හැටියට. ඉතින් සමහර වෙලාවට සමහර ෆන්ඩ් මැනේජර්ස්ලාට යම් කිසි ප්‍රමාණයකට වඩා අඩුවෙන් තියෙන ඉන්ස්ට්‍රුමන්ට් වල කොහොමදවත් එන්න බෑ. ඒක ඒගොල්ලන්ගේ පොලිසි එක, මැන්ඩේට් එක. ඒ කම්පැනි එක ඉන්වෙස්ට්මන්ට් කම්පැනි එකේ policy. ඉන්වෙස්ට්මන්ට් පොලිසි එක. ඒතර ඒ වගේ නිසා අපිට සමහර ඉන්වෙස්ටර්ස්ලාට ගාවට යන්නවත් බැරි තත්ත්වයක් තියෙනවා. ඒතර මම හිතන්නේ රජයක් හැටියට රටක් හැටියට අපිට කරන්න පුළුවන් ලොකු දෙයක් තමයි අපිට පුළුවන් නම් අපේ ක්‍රෙඩිට් රේටින් එක පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරගන්න. මොකද ඒකෙන් අපිට අලුත් මාකට් එකක් ඕපන් වෙනවා. ඔයාලට පොඩි උදාහරණයක් කියන්නම්. අපි දැක්කා යුද්ධයෙන් පස්සේ 2009-10 ස්ටොක් මාකට් එකේ ඉතාමත්ම වේගවත් වර්ධනයක් වුණා. අනිවාර්යයෙන්ම. 2009 මට මතක විදියට 125ක growth එකක් තිබ්බා. 2010 තවත් 96. දල වශයෙන් ගත්තොත් මාකට් එක තිබ්බ වගේ 4.5 times වුණා අවුරුදු දෙකකින්. එකම මාරින් ඇත්තටම. ඔව්. පස් ගුණයකට වගේ කිව්ුණා. ඔව්. ඇයි ඒ උනේ? මේ රිස්ක් රේටින් එක වෙනස් වුණා. මොකද සමහර ඉන්වෙස්ටර්ස් ලීටියා ලංකාව දිහා බැලුවේවත් නැති. මොකද යුද්ධයක් තියෙන රටක්. ඔව්. ඒක බලලා වැඩක් නැහැ. මොකද එක දවසක් බෝම්බ පෙරනවා ස්ටොක් මාකට් එක ක්‍රෑෂ් වෙනවා. මේ මහ බැංකුව වගේ ප්‍රධාන මූල්‍ය ආයතන වලට ප්‍රහාර එල්ලුණා. වරායට ප්‍රහාරයක් ඔන්න වෙන්න ආවා. يعني අගනුවරට ප්‍රහාරයක් එල්ල වුණා. ඉතින් කොන්ෆිඩන්ස් පැත්තෙන් ඉතාමත්ම අවම ප්‍රමාණයක තිබ්බේ. නමුත් ඒ ප්‍රශ්නේ ඇඩ්‍රස් කරාම අපි විදිහා බලපු නැති ඉන්වෙස්ටර්ස්ලා බලන්න ගත්තා. උදාහරණයකට අපේ B- එක පොඩ්ඩක් ගොඩට තල්ලු කරගන්න පුළුවන් නම් අපිට අලුත් මාකට් එකක් ඕපන් වෙනවා. අලුත් ඉන්වෙස්ටර්ස්ලා ප්‍රමාණයක් ඕපන් වෙනවා. මම හිතන්නේ ඒක රජයක් හැටියට කරන්න පුළුවන් ලොකු දෙයක්. ඒ බයි සයිඩ් ප්‍රොබ්ලම් එක ඇඩ්‍රස් කරන්න. අපිට අලුත් කඩියට කතා කරන්න පුළුවන්. මෙහි ඇවිල්ලා ඉන්වෙස්ට් කරන්න කියලා. ඊට අමතරව පොලිසි ස්ටැබිලිටි. උදාහරණයකට අපේ එක්ස්චේන්ජ් රේට් එක ගැන අපි තියෙන පොලිසි එක අපි කියන්නේ ඕන කමින් එක තද කරගෙන තියනවද නැත්නම් ඒක ෆ්‍රී මාකට් එකක් හැටියට ඒකට මූව් වෙන්න දෙනවද? ටැක්ස් පොලිසි.
ඔව්. අපි දැකලා තිබ්බා සමහර අවුරුදු වල සමහර කම්පනීස් වලට දැම්ම සුපර් ගේන් ටැක්ස් කියලා එකක්. ඒ ඔයගේ කියන්නේ හොඳට perform කරාට දඩයක් ගහනවා වගේ වැඩක් මේක. ඔව් ටිකක් ඒ වගේ. හැබැයි ඊටත් වඩා නරකයි මම දකින්න විදියට. මොකද ඒක ඒගොල්ලෝ දැම්මේ නම්බර් එකක්. ඔව්. ප්‍රොෆිට් එක 2 බිලියන් වලට වැඩි නම් ටැක්ස් එකක් එන්න ඕන. නමුත් ඔයා ප්‍රොෆිට් එක 2 බිලියන් හදන්නේ ඔව්. බිලියන 50ක් කැපිටල් එකක් දාලා වෙන්න පුළුවන්. ඔව්, අනිවාර්යයෙන්. ඒත් ඔයගේ රිටර්න් එක 5%යි. 5% ගන්න කෙනාට තවත් ටැක්ස් එකක් ගැහුවොත් ඒ වගේ කම්පනීස් තිබ්බා බලන්න ලංකාවේ. discourage කරනවා ඒකෙන් companies perform කරන්නේ. එහෙම තියෙනවා. අනිත් පැත්තට හිතුවොත් ඒ වගේ ප්‍රොෆිට් එකක් ගන්න ලොකු කම්පනීස් නේ. ඔව්. ඒ ලොකු කම්පනීස් වල තමයි ෆොරින් ඉන්වෙස්ටර්ස් ඉන්නේ. ඔව් ඔව්. ඉතින් ඒ වගේ සිද්ධියක් වුණාම Reality impact එක වැඩි. විශාල කම්පනයක්. ඒ කියන්නේ ඉන්වෙස්ට් එකේ හැඩ මොකද සමහර ලෝකෙ කොහෙවත් දැකපු නැති දේවල් ඒවා. අනිවාර්යෙන්. ඔව්. ඒ වගේ පොලිසි කන්සිස්ටන්සි එක අවශ්‍යයි. මොකද අපි ටැක්ස් ගන්නවා නම් ඊට වඩා ඒක යුනිෆෝම් විදියට කරන්න පුළුවන්. සේනක ඔබ දැන් මේ කැපිටල් මාකට්ස් එක එදිනෙදා ගැටෙන කෙනෙක්. ඒ වගේම ඔබ අවුරුදු විශාල සංඛ්‍යාවක් අවුරුදු 15කට විතර කිට් වෙන ඔබට එක්ස්පීරියන්ස් තියෙනවා. මේ අවුරුදු 15 ඇතුළත අපි නොයෙකුත් පක්ෂවල රජයන් දැකලා තියෙනවානේ. එක පක්ෂ වලින් අපි රජයන් දැකලා තියෙනවා. සමහරකට පක්ෂ සම්බන්ධ වෙච්ච රජයන් තිබුණා. දැන් ඔබ දකින විදියට මේ කාලය ඇතුළත ලංකාවේ කොය වගේ පොලිසි එකක්ද තිබුණේ කැපිටල් මාකට්ස් වලට? ද නැත්නම් අපිට හරි ලොං ටර්ම් පොලිසි එකක් තිබුණේ නැද්ද මේ කැපිටල් මාකට් සම්බන්ධයෙන්? ඔව්. අපි මෑත අතීතයේ අපි අවුරුදු 10ක කාලේ බැලුවොත් සමහර විට මුල් අවුරුදු කීපය 2009න් පස්සේ සමහර වෙලාවට ප්‍රයොරිටි එක තිබ්බේ කැපිටල් මාකට් එකට වඩා අපේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හදන්න. මොකද විශේෂයෙන්ම උතුරු නැගෙනහිර සම්පූර්ණයෙන්ම විනාශයටපත් වෙච්ච පළාතක්. අපි දැක්කා විශේෂයෙන්ම ඉන්වෙස්ට්මන්ට්ස් ගොඩක් උනේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකේ. මහා මාර්ග, හයිවේස්, පෝර්ට්ස් ඒ වගේ ඒරියාස් වල. නමුත් අපි පහුගිය වල කැපිටල් මාකට් වල පොලිසි පැත්තෙන් කීපයක් දැක්කා. උදාහරණයකට අලුත් SEC ඇක්ට් එකක්, Securities and Exchange Commission ඇක්ට් එකක් එන්න හැදුවා බේක ආවේ නැහැ. අපි යම් කිසි ප්‍රගතිශීලී දෙයක් දැක්කා ඩෙට් මැනේජ්මන්ට් ඇක්ට් එක කියන්නේ රටේ ණය ප්‍රමාණය බැලන්ස් කරන්න ගෙන ආපු පනතක්. නමුත් SEC ඇක්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා ගොඩක් මේක ලිබරලයිස් කරලා ඒ කියන්නේ නීතිය ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගේන්න. නමුත් යම් කිසි හේතුවකට ඒ ඇක්ට් එක පාසුනේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් මම හිතන්නේ කරන්න පුළුවන්කම තියෙන දේවල්. පෝර්ට් සිටි ගමු උදාහරණයක් ඇරෙට ඒක පරක්කු වීම නිසා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂල් සෙන්ටර් එකක් ලංකාවේ තියෙනවා නම් විශේෂයෙන්ම මේ වගේ වෙලාවක කොවිඩ් වගේ වෙලාවක අපි දන්නවා අපි සාමාන්‍යයෙන් රීජන් එකත් එක්ක බලද්දී අපි හොඳට ස්කෝර් කරන්න පුළුවන් ඒරියා එක තමයි අද කොවිඩ්. Absolutely. ඒ රිස්ක් එක අපිට ඔපචුනිටි එකට කන්වර්ට් කරගන්න තිබ්බා. උදාහරණයක් ඇරෙට ෆයිනෑන්ෂල් සෙන්ටර්. ඔව් උදාහරණයක් ඇරෙට මම UK කම්පැනියක් වෙන්න පුළුවන්. මගේ මුම්බායි වල හෙඩ් ක්වෝටර්ස් තියෙන්න පුළුවන්. මේ වගේ වෙලාවක ඒගොල්ලන්ට හිතන්න පුළුවන් හෙඩ් ක්වෝටර්ස් මූව් කරන්න. කොළඹට. And most of the jobs will come here. Exactly. The investments will come here. අපි ළඟදී දැක්කා HCL Technologies කියලා ඉන්දියාවේ ලොකු BPO කම්පැනියක් ලංකාවේ මම හිතන්නේ 5000කට විතර රැකියා අවස්ථා ලබා දෙන්න එනවා. ඉතින් මම හිතන්නේ අපිට ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂල් සෙන්ටර් එකක් තිබ්බනම් විශේෂයෙන්ම හොංකොං වලත් තියෙන ප්‍රශ්න මම හිතන්නේ නැහැ හොංකොං වලින් ගොඩක් කට්ටිය මෙහෙට එයි කියලා. නමුත් විශේෂයෙන්ම මේ සවුත් ඒෂියන් රීජන් එක ටාගට් කරපු අයට යම්කිසි අවස්ථාවක් වෙන්න තිබ්බා. මොකද අපි දන්නවා අපි රටක් හැටියට සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව as a livable place ජීවත් වෙන්න පුළුවන් තැනක් හැටියට definitely will score much higher than, let's say, sorry to say, but India or Bangladesh. True that. Senaka, now since you mentioned about Hong Kong, now we know that there's a lot of political uncertainty in Hong Kong. China has just passed a new law over Hong Kong which gives them more control. There's a lot of issues among the investors where they are not sure whether they want to invest. Now, Hong Kong was a main capital market center. In fact, it's safe to say that it is indeed the capital market hub of Asia Pacific. Now, what kind of an impact will the instability there have on a smaller player in the region like Sri Lanka? If I express my honest opinion, I don't expect too much of positivity out of it because most of the companies that are listed in Hong Kong are probably too large for, at least at the moment, to think about Sri Lanka to rebase. All right. So probably they'll look for Singapore as an alternative at the moment. Senaka, now there is also an accusation that it is a very commonly spoken point, and we have had this discussion many times as well. Now, they say that there are some individuals and a few players who dominate the capital markets in Sri Lanka, let's say stock exchange, that there are few players who are manipulating the stock exchange and not letting the real performance come out. What is your opinion on that? Right. Look, I would say it has been much worse few years ago. So probably after the war there was a huge wave of the stock market, as I said. The numbers were, it grew by about 5 times within very short span of time. Correct. So seeing that, there was a lot of people who came to invest in stock market
with hardly any knowledge on stocks or investing. Unfortunately, they had to bite the bullet because it was uneducated. I would say ignorance-based investments because someone told it is going up. Yes. I came and invested. So those guys probably, unfortunately, aptly lost their money. And we see even a few years back, there were so many people who were advocating people to invest in things like Bitcoin. And when the Bitcoin was going at about $20,000, they were pumping in money. Yep. But then all of a sudden it came crashing down to 3,000 and it has never touched that 20,000 level again. Agreed. And people who are going around Sri Lanka asking people to invest in Bitcoin, now they have taken the money and in fact they have fled. That's true. That's true. In fact, I will again attribute this, the issue that you mentioned, the manipulation, is down to an inherent problem in the market, which is lack of liquidity. Because if the market had liquidity, it will be very difficult to manipulate for someone. And of course, the regulator has to do its part in terms of surveillance and looking into those transactions, suspending transactions. But I think, in my opinion, as someone who interacts with the regulator also, I think they've done a decent job over the years in terms of strengthening that framework, surveillance framework, and also questioning any suspicious transactions. I think they've done a lot on that. But the people also need to be more aware. Yeah, but no matter what, if the market is small and the opportunity of manipulation is high, definitely. Okay. Because let's say if only 2 kilograms of vegetables are there in the market to sell, the guy with 1 kilogram will manipulate. Has a bigger say, yes. Senaga, on a final note, for someone who is joining us today, who has excess money to invest, maybe even a little bit, what are the options for them when going to the capital market? Now, we spoke about stocks, but today we see so many other instruments. There's a wide array of instruments from where you can invest in the capital market without really going to the stock market. Now, what are the options available for investors today? So I think this question is more prevalent today than any other day, I would say, because of the interest rate dive the Sri Lanka has seen. So suddenly you are looking for opportunities, investment opportunities. So I would say, I will like to draw that risk pyramid. You need to first figure out where you are. All right. In terms of the risk pyramid. So if you are at the bottom of the risk, for example, you have a little excess wealth compared to your house, your normal day-to-day income, you have excess money is little. Then you need to take a bit of a safety first approach, which could be the traditional instruments, which could be the bank FDs. Alternatively, we have unit trusts or mutual funds, which mirrors a savings account, but sometimes it might even give you better results than that. So I think you need to get an advice from someone who is good, having a good understanding in the market. But unit trust, I would say, is one credible choice if you are an investor. Then you go up the ladder. Of course, treasury bonds is an option, treasury bills and bonds, but you will have the same problem at the moment of the low interest rates. Then you can think about going a little higher. Then you come to stocks, investing in stock market. As I said, there are short-term positive factors for stock market, like the low interest rates. Yes. So on those fundamentals, the market should do well. But it all depends on what company you are going. So another principle is diversification. If you are investing in the market, make sure you don't put all your eggs in the same basket. Diversify at least across maybe 5, 10, 15, higher the better. සේනක දැන් ඔබ කිව්වත් වගේ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. හැබැයි සමහරක් එක්කෙනෙකුට හිතෙන්න පුළුවන් කැපිටල් මාකට්ස් වලට සල්ලි දානවා නම් මිලියන ගණක් තියෙනවා කියලා. හැබැයි අද මේ තියෙන සමහරක් ඉන්ස්ට්‍රුමන්ට්ස් වලට Tamanට මුදල් ලැබෙන විදිය. දැන් අතන රුපියල් 2000ක් ලැබිලා ඒකෙන් 1000ක් ඉන්වෙස්ට් කරන්න කැමති නම් පුළුවන් ඒ 1000 ගිහිල්ලා දාන්න. අනිවාර්යයෙන්ම. ඒ ෆන්ඩ් එක පොඩ බිල්ඩ් වෙනවා. අනිවාර්යයෙන්ම. මියුචුවල් ෆන්ඩ් එකක ඉන්වෙස්ට් කරනවා නම් ඊටමත්ම පොඩි ප්‍රමාණයකින් රුපියල් 1000ක් 10000ක් ඒ වගේ ගාණකින් උනත් පටන් ගන්න පුළුවන්. අපි ඊට වඩා උඩට යනවා නම් අපි තමු කිව්වට හොඳ උදාහරණයක් තමයි රියල් එස්ටේට්. ඔව්. ඔයාලට ඉඩමක් ගන්න බෑ යම්කිසි විශාල මුදලක් නැතුව. නමුත් දැන් SEC එකෙන් විනිමය සුරකම්පත් සවිනිමය කොමිසමෙන් ළඟදී ගෙනාවා අලුත් ඉන්ස්ට්‍රුමන්ට් එකක් REITs කියලා. Real Estate Investment Trust නිශ්චල දේපල ආයෝජන භාරය. තාම ලංකාවේ ඒක වෙලා නැහැ. බොහොම ගිය සතියේ විතර ගෙනාපු ගැසට් එකක්. අලුත්ම ඩෙවලොප්මන්ට් එකක්. ඒක අනුව ඔයාලට උදාහරණයකට ඔයාලට ඔෆිස් බිල්ඩින් එකක් තියෙනවා නම් ඒ ඔෆිස් බිල්ඩින් එකේ ෂෙයාර්ස් වගේ දෙයක් ගන්න පුළුවන්. ඒකට අපි කියන්නේ යුනිට්ස් කියලා. යුනිට්ස් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ගැනීම නිසා ඔයාලට මේ බිල්ඩින් එකේ බෙනිෆිට් එක ලැබෙනවා. කොටසක් අයිති වෙනවා. කොටසක් අයිති වෙනවා. ඒ කියන්නේ ඔයාලට බිලියනයක් දාන්න බැරුව නමුත් මිලියනයකින් එකෙන් 1000න් එක බෙනිෆිට් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට එක්ස්පෝෂර් එක ගන්න පුළුවන්. දැන් ඔයා හිතනවා නම් කොළඹ රියල් එස්ටේට් වැඩි වෙයි කියලා මිලෙන්.
නමුත් ඔයාට තනියෙන් ඒක කරන්න හැකියාවක් නැහැ. ඉඩමක් ගන්න බැහැ ගන්න නේද? බෑ. හිතන්න ලක්ෂයක් හරි ලක්ෂ පහක් හරි නැත්නම් 10000ක් හරි පුළුවන් ගාණක් දීලා ඒ අර exposure- කොටසක් ගන්නවා. කළා එතකොට රියල් එස්ටේට් මාකට් එක වැඩි වෙනකොට මට ඒ බෙනිෆිට් එක එනවා. එනිට එනවා. ඒ වගේ අර අලුත් ඉන්ස්ට්‍රුමන්ට්ස් අපි බලනවා. උදාහරණයකට දැන් අලුත් SEC ඇක්ට් එක ආවොත් හෝ මම මේක මෙන්ෂන් කරන්නම ඕන. දැන් අලුත් රජයෙන් කැපිටල් මාකට්ස් ඇන් SOE රීස්ට්‍රක්චරින් කියලා රාජ්‍ය ඇමති කෙනෙක් විශේෂයෙන් පත් කරලා තිනවා. මම හිතන්නේ ඒකේ මොකක් හරි අපි පොලිසි දැන් ඉස්සරහට දකි හෙට ප්‍රකාශයට පත් වෙනවා පාර්ලිමේන්තුවේ. ඒ අනුව ඒ විශේෂ පොලිසි වලින් අපිට දකින්න පුළුවන් මොන වගේ අලුත් ඉන්ස්ට්‍රුමන්ට්ස් දෙන්නේ. මොකද මම ඉස්සෙල්ලා කතා කරා බයි සයිඩ් එක ඉම්ප්‍රූව් කරන්න හැටි. නමුත් සෙල් සයිඩ් එකටත් අවශ්‍යයි අලුත් දේවල්. අපිට ඇත්තටම තියෙන්නේ ස්ටොක්ස් සහ බොන්ඩ්ස් විතරයි. නමුත් මම කියෝ වගේ REITs, ETFs, exchange traded funds, derivatives ඔවගේ ඉන්ස්ට්‍රුමන්ට්ස් කීපයක් අපිට ගේන්න පුළුවන් නම් අපිට සෙල් සයිඩ් එකේ මීට වඩා වැඩි ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්‍රමාණයක් මාකට් එකට එනවා. ඒතර මට තියෙන ඔප්ෂන්ස් ගන්න වැඩි වෙනවා. අනිත් පැත්තෙන් අලුත් ඉන්වෙස්ටර්ස්ලා එනවා. කම්පනීස් වලට ඉන්ඩිවිජුවල්ස් ලටත් සල්ලි හොයාගන්න තියෙන ප්‍රමාණ වැඩි වෙනවා. අවශ්‍ය ඉන්ස්ට්‍රුමන්ට් ගන්න වැඩි වෙනවා. දැන් අපිත් එක්ක සම්බන්ධ වෙන ප්‍රේක්ෂකයන්ට මේක ගැන වැඩිපුර දැනගන්න ඕන නම් එයාලට SEC වෙබ්සයිට් එකට එහෙම ගිහලා මේක ගැන දැනගන්න පුළුවන්ද? SEC වෙබ්සයිට් එකට ගිහින් දැනගන්න පුළුවන්. CAC වෙබ්සයිට් එකට ගිහින් දැනගන්න පුළුවන්. ඇසට් මැනේජ්මන්ට් කම්පනීස් තියෙනවා මේ වගේ වැඩ කරන. ඒ කියන්නේ ආයෝජන උපදෙස් ලබා දෙන කොටස් වලින් පොලේ නම් ස්ටොක් බ්‍රෝකර්ස්ලා ඉන්නවා. සෝ මේ වගේ තමන්ට අවශ්‍ය මම කිව්වා වගේ ප්‍රධානම දේ තමයි තමන්ගේ රිස්ක් ප්‍රොෆයිල් එක දැන ගැනීම. ඉන්වෙස්ට් කරන්න කැමති කරන බලලා ඒ අනුව තමන්ට අවශ්‍ය කරන දැනුම ගිහිලා ලබා ගන්න පුළුවන්. නමුත් දැන් ඉතින් අර Google search කරලා බලන්න පුළුවන් නිසා මම හිතන්නේ ගෙදරින් නම් මේ යම් කිසි දුරකට අවබෝධ ලබා ගන්න පුළුවන්. Today, our focus was on the capital markets of Sri Lanka. What are the options? What has the impact been from COVID-19? What policy decisions should the government take to strengthen the capital markets? And as a business owner, how can you connect with the capital markets and get the maximum benefit for your organization? And I'm indeed thankful to the expert on capital markets who joined us today for this discussion, Mr. Senaka Kakariwaragodage. Senaka, thank you very much for spending your valuable time and sharing so much of insight, which not only me, I'm quite sure a lot of people who joined us today for the program were not aware, especially on how a small-time business person or whom we call the common members of the public could actually connect with the capital markets. Thank you very much. My pleasure. Thank you very much again for inviting, and thank you TV1 for inviting me, having me here. And with that, we wrap up today's episode of Biznomics. This is your weekend discussion on the latest in the Sri Lankan business and economic landscape. I will see you very soon.